සාමාන්‍යයෙන් අපිට වර්තමාන සමාජයේ තුළත් බොහෝ වෙලාවට මේ මනුස්්‍යයන්ගේ හිත්වල දකින්න ලැබෙන ඉතාමත් පහත් පාපී අකුසල ස්වභාවයක් පිළිබඳව. ඒ තමයි ඊරිසියාව. සමහර වෙලාවට මේ වචනය ඇහෙනකොටම අනි අපි ළඟනං එහෙම නෑ. අපි ළඟනං එහෙම ඉරිසියාවල් නෑ. ඕ අපි ගාවනන් නෑ කියල කෙනෙක් කියූ පමණින් මේ සමාජය තුළ කියනව බහල ඇති. සමහර වෙලාවට යම් යම් වචන යම් යම් ක්‍රියාකාරකම් තුළ සමහරයි කියනවා මේ ඔයාගේ තියෙන ඉරිසියාව ඔය වගේ ඉරිසියාකාර වැඩ කරන්න එපා. ඒ වගේ සමහරු කියනවා අපි ඕන තරන් සමාජයේ දිනෙදා අහලතියෙන. ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයෝක් බොහෝ වෙලාවට සමහරු පිළිගන්නෙම නෑ. මොනවා හරි සාධාරණී කරණය කරන්න තමන් කරපු වැරැද්ද තමන්ගේ නරක ක්‍රියාවන් වේවා වැරදි සහගත වචන වේවා ඉරිසියාව තුළ කරපු යම් යම් කටයුතු ඒක හරි කියලා ඔප්පු කරන්න. නොයෙක් විදිහට කරුණු කියමින් තර්ක විතර්ක කරමින් එකට එක කියමින් කටයුතු කරනව බහල ඇති. පිංහතුනි මේ ස්වභාවය තුළ ඔබට යහපතක් වෙන්නේ. මේ ස්වභාවය ඔබ හොඳට ඔබේ හිත දිහා බලන්න. සමහර ඉරිසියාකාර හිතේ මේ ඉරිසියාව බලවත් වනාට පස්ස මේ කරුණු අහන්නවත් කැමතිනේ. අනි ඔව වැඩක් නෑ ඒ බණහරියන්නෑ කියන. අද හරි නෑ කියන. එදකොට මේ වගේ සමහරු තමන්ගේ වැරදි තමන්ගේ අඩුපාඩුකන් තමන්ගේ හිතේ ස්වභාවය ගැන. ඒවා නැති කරගන්න යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න මාර්ගය කෙනෙක් කියනවට කැමතිත්ත. පිංහතුනේ ඔබ ඔබට අවංකවෙන්. මේ ධර්මය ඕපනයිකයි. බාහිර සමාජයේ තුළින් අන්න අරය මෙහෙමයි මෙයා මෙහෙමයි අන්න අසවලා මෙහෙමයි කියලා ඔබ අනුන් තුළින් බලන්න පුරුදුනාට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ බඹයක් පමණ මේ ශරීරය තුළින් තමාව අවබෝධ කරගන්න. අන්න එහෙම තමා තුළින් තමාව දකින කෙනා සියල්ල අවබෝධ කරගෙන සංසාරදුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත්වෙන. මේ ධර්මය ඕපනයකයි තමා තුළින් බලන්න තියෙන. ඒ නිසා මේ කාරණා ඇත්තටම මා තුළ මෙවැනි ස්වභාවයක් පවතිනවා නේද කියලා තමන්ගේ හිතේ ඇතිවෙන ස්වභාවය තමන් හොඳට බලන්න. අන්න එහෙම තමන්ගේ හිතේ ඇතිවන පහස් සිතුවිලි දකින කෙනාට තමයි ඒ සිතුවිලි යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න උත්සාහයක් වීරයක් ගන්න පුළුවන්කම ලැබෙන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරී ගන්නට ඕන. එතකොට හිතේ බලවත් වෙච්ච අකුසල් ගැන දන්න ඇති කෙනාට ඒවා ප්‍රහාණය කරන්න ඔහු වීරයක් ගන්න. ඒ නිසා හොඳට දැනගත්ත දකින දන්න වටහාගත්ත කෙනා තමයි ඒක ආදීනව තේරුම් ගත් කෙනා උපන්නාව අකුසල් ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න. ඒ විතරක් නෙමේ නෝපන් අකුසල් නෝපදවීම පිණිස මහන්සි ගන්න. තාම හටගෙන නෑ මතු වෙලා නෑ හැබැයි ඔබ හිතන ක්‍රමේ තුළ අයෝනිසෝ මනසිකාරී දීම තුළ වැරදි විදිහට අකුසල සිතුවිලි විතාරක ඔස්සේම හිතහිතා කටයුතු කිරීම තුළ නෝපන් අකුසල් උපදින්න පුළුවන්. ඒවා උපදින්න බලවත් වෙන්න ඉඩ නොදී ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න. අන්න එහෙමනම් උපන්නාව අකුසල් ප්‍රහාණය කරනවා වගේමයි නෝපන් අකුසල් නෝපදවීම පිණිස මහන්සි ගන්නට ඕන. ඊළඟට උපන් කුසල් තියෙනවා. දැන් ඉරිසියාව පැත්තෙන් ගත්තොත් ඉරිසියාවට ප්‍රතිවිරුද්ධදේ තමයි මුදිතාව. තව කෙනෙකුගේ දියුණුව දැකලා තව කෙනෙක්ගේ සතුට දැකලා තව කෙනෙකුට යහපතක් සිද්ධ වෙනවා. ඒකෙන දියුණු වෙනවා හරි යනවා. හොඳට සතුටින් ඉන්නවා බලලා අනේ කොච්චර දෙයක්ද. අනේ හොඳයි කියලා හදවතින්ම තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන්න. අන්නේ ස්වභාවය මුදිතා ගුණය හැටියට ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා.
ඒ මුදිතා ගුණේ යම් ප්‍රමාණයෙන් හරි ඔබ තුළ තියෙනවන අන්න උපන් කුසල් ඒ උපන් කුසල් බලවත් කරගන්න දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ ස්වභාවය ඔබ තුළ බලවත්ව මත්වෙලා නැත්නම් අන්න නෝපන් කුසල් උපදවාගන්න මහන්සි ගන්න. ඒ මුදිතාව නැමති ගුණය මතු කරගන්න දියුණු කරගන්න වර්ධනය කරගන්න මහන්සි වෙන්නට ඕන. පිංගතුනේ මේ ස්වභාවය සමාජි හැම ශේෂත්‍රයක් තුළම දකින්න ලැබෙන. අපි හොඳට සමාජය දිහා නිදහස් මනසකින් ඔබ බලන්න පුරුදුවෙන් සාමාන්‍ය ඔබට හිතේ තියෙන පුද්ගලයාට නැති පුද්ගලයා ඉරිසියා කරන දැක සාමාන්‍ය කෙනෙක් හිතන්නේ ආයෙහෙම තමයි. ඒක ඉතින් සාමාන්‍ය වෙන දෙයක් නි කියලා හිතනවා. පිංගතුන ඒ විතරක් නෙමෙයි. ඒක සමාජී හැම ශේෂත්‍රයක් තුළම සාමාන්‍යයෙන් අපි ගත්තොත් හිඟන මනුස්සෙක් ගත්තොත් ඒ අයත් ද කෙනෙකුට හිතනවා ඒ අයට නම් යමක් නැති නිසා කන්න බොන්න නැති අසරණ අනුන්ගෙන් ඉල්ලගෙන යැපෙන මිනිසු කාට ඉරිසියා කරන්නද අන්න එහෙම හිතෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් අතර පවා රණ්ඩු සරුවල් ඉරිසියාවල් නොයෙක් ප්‍රශ්න ගැටලු සමහර වෙලාවට ඒ අතර කෙනෙක් ඉන්න පුළුවන් හොඳ ලැබීමක් තියෙන හිඟන්නේ. ඒ කෙනාට ලැබෙනවා. හැබැයි අනිත් අය ඔහුට ඉරිසියා කරන. අද අපිට වඩා අරයට ගොඩක් ලැබිලා. හිඟන්න අතරත් යමක් කෙනෙකුට ලැබෙනවනම් කෙනෙකුට යම් හැකියාවක් තියෙනවනම් ඒ තුළ පවා තව කෙනෙකින් යමක් ලබාගන්නත් යම් හැකියාවක් තියෙන්නේ පැ. මනුස්සේගේ අනුකම්පාව කරුණාව යමක් දෙන මට්ටමට හිතක් පෙළඹෙන්න්න හරි යම් හැකියාවක් තියෙනවා. ඒ හැකියාවට තිරිසියා කරනයි. ඊළඟට හැම ශේෂත්‍රයක් දිහාම බලන්න ඔබ නිකන් සමාජය තුළ වැඩ කරන්නාපු සමට කුලී වැඩ කරන කෙනෙක් වෙන්න පුළුව තවත් එවැනිම කෙනෙකුට ඉරිසියා කරනවා. ඊළඟට බහස් කෙනෙක් අතර බලන්න කවදාවත් කලින් වැඩ කරපු තව කෙනෙක්ගේ හොඳක් කියන හලා තියෙනවා මොකක් හරි ඇදයක් එක්ක කපරාදුව හරිනෑ කියයි මේ බිත්ති ඇදේට බැඳල තියෙන්නේ කියයි ගඩොල් ඇද කරලා මේක හරියට ලෙවල් කරලා නෑ කියයි. එති මොනවා හරි ඊළඟට එන කෙනා තව කෙනෙක්ගේ අඩුවක් වැරැද්දක් කියන ඒ ස්වභාවයක් ඔබ සමාජය ඕන තරන් දැකළ ඇත. පාරවල්ලොල ඒ වැඩ කරන සමාන රැකියා කරන අය අතර ගත්තත් තව කෙනෙක් ඉදිරියට යනවට තව කෙනෙක් යමක්කමක් ගයක් හදාගෙන ඔහුට යම් කිසි ලැබීමක් තියෙනවට ඔහොහොඳට ජීවත්වෙනට අනිත් අයි ඉරිසිය කර. ඒක පවුල් අතර අසල් වැසියන් අතර ඥාතීන් අතර සමහරලාවට සහෝදරයන් අතර මේ ඉරිසියාව කියන එක සුරූපයෙන් ගොඩ නැගෙන. ඊළඟට දේශපාලන ශේෂත්‍රය ගත්තත් ව්‍යාපාරික ශේෂත්‍රය ගත්තත් සමහට වෛද්‍යවරු අතර ගත්තත් මේ උගත් නූගත් බේදයක් මේ මෙතන තියෙන්. සමහරලාට මහා උගත් කියල සම්මත කෙනෙක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් තමන් අභිපවා යනවට ඉරිසිය කරන. මේක ගිහි සමාජය තුළ විතරක් නෙවේ පැවිදි සමාජත් තියෙනවා. සමහරලාට ධර්මදේශකයන් වහන්සේලා අතර ඒ අතරත් පවතිනවා. ඊළඟට හැම ශේෂ්ත්‍රයකම භික්‍ෂුණීන් වහන්සේලා අතර ගත්තත් වේවා භික්‍ෂූන් වහන්සේලා අතර වේවා සාමනේරය අතර සාමනේරයන් අතර මේ ස්වභාවේ නැතිවෙන්නේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ. කෙලෙස් සහිතව මේ සමාජය තුළ ජීවත්වෙන සෑම පුද්ගලයෙක් තුළම මේ පංච කාමයන් තුළ ඇතිවෙන ආසාාව ඇල්ම තන්හාාව මේවත් එක්ක මේ කාම වස්තු ගැන ඇතිවන තන්හාාව නිසාම තව කෙනෙකුට ඒවා ලැබෙනව දැකලා හිතේ ඉරිසියාව ගොඩ නැගෙන. එතකොට මේ ස්වභාවය නැති කරගන්නේ කොහොමද අපි මේ ධර්මානු ශාසනාව තුළ ඔබට මේ කාරණා පෙන්ලා දෙන කොහොමද මේ ස්වභාවි නැති කරගන්න. ඉස්සල්ලා නැති කරගන්න හිතන්න කලින් මෙහෙම එකක් තියෙනවා කියලා තේරුම් ගන්න එප.
මොකද බොහෝ දෙනෙක් මේ කාරණා නෑ අපි ළඟ නම් එහෙම නෑ අපි ළඟ එහෙම නෑ කියලා තමයි හිතන්නේ. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේටත් ඊරිසියා කළා. දේවදත්ත භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණේ ඉරිසියාව. උන්වහන්සේට රාජ මහා මාත්‍යවරුන්ගෙන් ගෞරව සත්කාර ලැබෙනකොට උන්වහන්සේගේ පරිවාර සම්පත්තිය පිරිස් බලය දකිනකොට අන්න දේවදත්තට ඇති වුණා මමත් රාජකීය කෙනෙක්. මම සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතා. අපි එකට මේ පොඩි කාලෙ මෙහෙම හැදී වැඩුණේ. ඒ නිසා ඒ ලැබෙන ගෞරව සත්කාර මටත් ලැබිය යුතුයි. මටත් මේ වගේ පිරිසක් හදාගන්න ඕන. අවසානයේ සංඝ බේදයක් කරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච අලුත පැවිදි වෙච්ච ධර්මාවබෝධයක් නොලබපු සංඝයා අතරින් පිරිසක් තමන්ගේ මතයකට නම්ම ගත්තා. පිරිසක් කඩාගෙන ගියා. ඊළඟට නොයෙක් විදිහ මේ ඉරිසියාව ආවට පස්සේ තමන් කරන කියන දේවල් වල අනතුර විපත බොහෝ දෙනෙකුට වැහිලා යනවා. බොහෝ වෙලාවට අපි දකිනවා සමාජ මිනිස්සු ඉරිසියාව නිසා තව කෙනෙක් විනාශ කරන්න සැලසුම් හදන. නොයෙක් විදිහට කේලම් කියනවා බොරු කියනවා. තව කෙනෙක්ගේ විනාශය ප්‍රාර්ථනා කරමින් නොයෙක් සැලසුම් හදනවා. දේවදත්ත මොන තරම් පිරිහුණාද කියලා බලන්න ඉරිසියාව නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උදාහරණයම ඔබ ගත්තොත් ඔබට තේරුම් ගන්න පුළුවන් ඉරිසියාව නිසා කෙනෙක් කොච්චර පිරිහෙනවද. පින්වතුනි දේවදත්ත කියලා කියන්නේ රාජ කුමාරයෙක්. මේ කන්න නැතුව අසරණකමට බුද්ධ ශාසනයේ සිවුරක් පොරවගත්ත නෙමෙයි. දේවදත්ත රාජ කුමාරයෙක් යසෝදරාවගේ සහෝදරයා. සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතා තමන්ට රාජකීය උරුමයකින් රාජ්‍යත්වය ලැබෙන්න තියෙද්දී ඒ සියල් අතහැරලා පැවිදි වුණේ. දැන් ඔබ හිතන්න කවුරුත් පැවිදි වෙනවද අපායන්? කවුරුත් මේ රජ සැප රාජකීයත්වයේ තමන්ට රාජ්‍ය ලැබෙන්න තියෙද්දී ඒ කාලේ රන් මිරි වැඩි සඟල් පරිහරණය කරගෙන රන් තැටි ආහාර ගන්නේ. රාජ මාලිගාවල එදා තිබිච්ච ඉහළම සැප සම්පත් විඳිමින් පංච කාමයන් තුළ අන්තපුර පවා තමන්ට හිතෙන විදියට කාන්තාව පරිහරණය කරගෙන එවැනි පංච කාමයන්ගේ යුක්ත කාම භෝගී ජීවිත රජවරු ගත කරලා තිබ්බේ. ඒ සියල්ල අතහැරලා පාත්තරයක් අරගෙන සිවුරක් පොරෝගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් මේ බුද්ධ ශාසනයට ආවේ කවුරුත් අපායන්නාව නෙමේ. දේවදත්ත පැවිදි වුණේ අපායන්න නෙමේ. හැබැයි දේවදත්ත පැවිදි වෙලා මුල් කාලේ හොඳට ගුණධර්ම පිරුවා. භාවනත් කරා. දේවදත්ත භික්ෂුවට ලෞකික 이르දි පවා භාවනාමය දියුණුවක් මුල් කාලේ ඇති වුණා. ඒක මාර්ගඵල අවබෝධයක් නෙමෙයි. මොකද යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබුවා නම් ඒ අවබෝධය පිරෙන්නේ කවදාවත්. නමුත් දේවදත්තට ලෞකික ධ්‍යාන තුල සමාධි මට්ටමක් තුල යම් ලෞකික 이르දිමේ හැකියාවන් පවා මුල් කාලේ තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාව හිතේ ඇතිවෙන්න ඒ පාපී සිතුවිලි බලවත් වෙන්න තමන්ගේ අර කුසල් සිත් හැකියාවන් සියල්ල පිරිහිලා ගිය. සංඝයා බිඳවලා සංඝ බේදේ කරන්න ඕන කියලා හිතනකොටම පුණ්‍ය 이르දි පිරිහුණා කියලා සඳහන් වෙනවා. අවසානයේ අජාසත්ත රජ්ජුරුවන් නොමග යවලා හිතවත් කරගෙන රාජ බටයන් යොදවලා බුදුරජාණන් වහන්සේව මරන්න සැලසුම් කරා. එතකොට බලන්න මේ රජකම අතහැරලා පැවිදි වෙච්ච බණ භාවනා කරගෙන මුල් කාලේ සිල් ගුණ දහම් රැකගෙන හිටපු පුද්ගලයාමයි ඉරිසියාව කොච්චර දරුණුවට හිතේ බලවත් වුණාද කියන්නේ තමන්ගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් කරන්න සැලසුම් හැදුවා. දුනු ශිල්පීන් යොදවලා බුදුරජාණන් වහන්සේව මරන්න සැලසුමක් හදලා අජාසත්ත කුමාරයාගෙන් උදව් ඉල්ලගෙන
ඒ සැලසුමත් ක්‍රියාත්මක කරලා බැලුවා. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තියෙන පුණ්‍ය මහිමේ උන්වහන්සේට පුළුවන් වුණා උන්වහන්සේ මරන්න යොදවපු දුනු ශිල්පීන් පවා දමනය කරලා අනුත්තරෝ පුරිස ධම්ම සාරති උන්වහන්සේගෙන් බණහල ඒ සියලු දෙනා ධර්මය අවබෝධ කරා. නමුත් බලන්න ඉරිසියාවේ භයානකකම දැන් බලන්න වෙන කෙනෙක් නම් හිතනවනේ අනේ මම වැරදියි. උන්වහන්සේ මහා ගුණයහපත් කෙනෙක් නේ. අර තරම් රාජ බටයෝ අන කරලා යවලත් බුදුරජාණන් වහන්සේ ළඟ ඒ අය දමනය වුණා. උන්වහන්සේ මහා ගුණයහපත් කෙනෙක්, මහා පින්වන්ත කෙනෙක්. අනේ මට වැරදුනා මම මේ අදහස් අතහරිනවා කියලා හිතනවනේ. බලන්න ඉරිසියාවේ තියෙන භයානකකම දේවදත්තට එහෙම හිතුන්නේ නැහැ. අවසානයේ හිතුවා මේක මිනිස්සු යොදවලා කරන්න බැයි නම් මම සතෙක් හරි යොදවලා තිරිසන් සතෙක් ලව් හරි අනතුරක් විපතක් කරෝන. ඕක කල්පනා කර කර ඉන්නදි තමයි නාලාගිරි හස්තිය ගැන සිහියට ආවා. අජාසත්ත රජ්ජුරුවන්ගේම උදව්පකාර ඉල්ලගෙන රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටපු දරුණුම හස්තිය රාකල පෝල හෙන්ඩුවෙන් ඇනලා කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේ පින්න පාත යන මග උන්වහන්සේට අනතුරක් වෙන විදිහට මේ හස්තිය මග අතහැරිය. හැබැයි බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණය තුළ මේ රාකල පෝල අසීයෙන් කුලප්පු කරලා හින්දුවෙන් ඇනල අතහැරපු නාලාගිරි හස්තිය පවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන නැමුවා. දමනය වුණා. එදායින් පස්සේ ඒ ඇත්ගාල හිටපු කීකරුම හස්තිය බවට පත් වුණා. දැන් බලන්න වෙන කෙනෙක් නම් එතනදි හරි හිතනවනේ අනේ මේ තිරිසන් සතාත් බුදුරජාණන් වහන්සේ ළඟ දමනය වුණා. උන්වහන්සේ මහා ගුණයහපත් කෙනෙක්. උන්වහන්සේ පුදුම විදිහට දෙව් මිනිසුන් දමනය කරන මේ සතා පවා සිත්පිත් නැති රාකල පෝල හෙන්ඩුවෙන් ඇනල අතහැරපු මේ හස්තියක් බුදුරජාණන් වහන්සේ ළඟ දන නැමුවා නේද? මම මේ අදහස් අතහරින්න ඕන මං උන්වහන්සේකින් සමාව ගන්නවා කියලා හිතුවද? එහෙම හිතුවේ නෑ. අන්න ඒකයි ඉරිසියා සහගත හිතක තියෙන භයානකකම. එනිසා පින්වතුනි අපි දකිනවා මේ සමාජ බොහෝ දෙනෙක් ඒ හිතේ පවතින ඉරිසියාකාර ස්වභාවය කියනවට කැමතිත් නෑ, පෙන්නල දෙනවට කැමතිත් නෑ. සමහර අය එකට එක කියෝගෙන මට ඕන විදියට තමයි මං ඉන්නේ, එන්න එපා මට අවවාද කර. එහෙම කියන අය ඔබ අහලා ඇති. ඊළඟට ඒ මගේ හැටි තමයි, මට ඕන දේ තමයි මං එහෙම හිතනවා. බලන්න කොච්චර තද දැඩි ගතියකින්. සමහරු කියන නෑ අපිට එහෙම නෑ. එහෙම කියලා තමන්ගේ ඒ ඉරිසියාවේ ස්වභාවය තමයි තමන් තුළ ඒ පවතින පාපී සිතුවිලි පිළිගන්නුවත් කැමති වෙන්න. ඒ වගේම ඉරිසියාව ඇති වුණාට පස්සේ පලිගන්න, විනාශ කරන්න, අනතුරු කරන්න උත්සාහ කරන. අවසානයේ දේවදත්ත එතනින් අතර වුණේ නෑ. මිනිස්සු යොදෝල දුනු ශිල්පීන් යොදවල බැලුවා. නාලාගිරි හස්තිය යොදෙව්වා. අවසානයේ කල්පනා කරා මේක මනුස්්‍යයෝ ලව්වත් කරන්න බැයින. මේක මිනිස්සියෝ දෝල කරන්නත් බැයින. සතෙක්යෝ දෝල කරන්නත් බැරින. මම මගේ අතින්ම කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේට හිස්සට ඉලක්ක කරලා ගලක් පෙරලන්න සැලසුම් හැදුව. මේක පාරට තිබ්බ ගලන්න එක අතින් ගිහින් තල්ලු කරන්නෙමේ. මේවා සැලසුම් කරලා උන්වහන්සේට අනතුරක් කරන්න පුළුවන් විශාල ගල් පර්වතයක් කොහොම හරි මුක්කු තියලා ගානට සකස් කරගෙන තල්ලු කරලා පෙරලන්න පුළුවන් මට්ටමට හදාගෙන බුදුරජාණන් වහන්සේ සක්මන් කරන වෙලාව, උන්වහන්සේ වඩින වෙලාවල්, දින චරියාවල් හොඳට අධ්‍යයනය කරලා දැන් බලන්න මේ සිතුවිලි එක්ක කොච්චර නම් හිත පාපී අකුසල් වලින් උදේ දවල් රෑ නැතුව අකුසල් පිරෙනවද මෙවැනි ඉරිසියාවල් බලවත් වුණාට පස්සේ. ඔබ බලන්න සමහර පුද්ගලයන්ට තව කෙනෙක් ගැන සමහරලාවට ඔබේ අසල් වැසියෙක් වෙන්න පුළුවන්.
ගෙදරකට වාහනයක් ගත්තොත් සමහරලාවට ඒ ගෙදර මොනවහරි බඩුමුට්ටු ගෙනාව ඉඩමක් ගත්තා දියුණුනා කියලහෙ කොහෙන් හරි දරුවෙක් විභාගයක් පාස් වුනා ඊරිසියා කරන මිනිස්සු ඉන්න නින්ද යන්නේ කන බොන එක ඇඟට අල්ලන්නේ ඊට පස්සේ රෑතිස්ස හීනෙන් පේනවා ඒ ඉරිසියාව බලවත් වනාට පස්සේ නොඒක් උපක්‍රම හිතෙන් සැලසුම් කරනවා ඔහු විනාස කරන හැටි ඔහු අපකීර්තියට පත් කරන හැටි ඔහුට අනතුරක් කරන හැටි තියෙන තත්ත්වෙන් බිමට ඇදලදාන්නේ කොහොමද ඒව තමයි හිතට බලවත්වෙන පාපී සිතුවිල් පිංහතුනී අවසානයේ දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ හිස්සට ඉලක්ක කරලා ගල් පරෝතයක් පෙරලවා නමුත් උන්වහන්සේගේ සංසාරික පුුණ්‍ය මහිමේ පොළොවෙන් ගලක් ඉබේම මතුවෙලා අර පෙරලීගෙනාපු ගල් පරෝතය නතර වුණා. නමුත් මේ ගල් දෙක එකට ගට්ටනය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලෙ වැදිලා ලේ කැටියක් පිරෙනවා. එතකොට දේවදත්ත උත්තනින් තමයි බුදු කෙනෙකුගේ ලේසැලවීම තුළ ආනන්තරය අකුසලයක් කරගන්න. ඉළඟට සංගබේදේ තුළ ආනන්තරය අකුසලයක් කරගත්තා. බලන්න ඉරිසියාවේ තියෙන භයානකකම. තමන් රජකම අතහැරලා තමන්ට උරුම රාජ්‍ය අතහැරලා සැප සම්පත් අතහැරලා පැවිදි වුණත් ඉරිසියාව තුළ මොන්න තරම් පාපී අකුසල් රැස් කරලා අවසානයේ පොලෝ පලාගෙන අපායටම ගිය අදටත් අපායි පැහෙන කල්පයක් මහා නිරේ දුක්විඳන්න සිද්ධ වුණා. ඒ නිසා අපිට මේ සමාජය තුළ වර්තමානයේ අපේ රටගත්තහම නොයෙක් ආර්ථික ප්‍රශ්න ගැටලෝ සමාජ ප්‍රශ්න පුද්දුම විදිහට බලවත් වෙච්ච කාලයක් මේ. එතකොට මෙවැනි සමාජයක් තුළ දැම් මිනිස්සුන්ට ජීවත්වෙන්න අපහසුයි බඩුමිල දවසින් දවස වැඩි වෙනවා තෙල් ටිකක් හොයාගන්න ගෑස් ටිකක් හොයාගන්න අපහසු තත්ත්වයක් යටතේ එතකොට මෙවැනි ප්‍රශ්න එන්න වැඩිවෙන්න බොහෝ වෙලාවට මිනිස්සු ධර්මයෙන් ඈතට යනවා. ප්‍රශ්න එනකොට මේක නේද ජීවිතේ මේ ධර්මයම විතරයි නේද අපිට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ. අපි ධර්මයෙන් ආරක්ෂා වෙන්න ඕනෑ කියලා හිතන්නේ ඉතාම සුළු පෙර පින් තියෙන කීප දෙනෙක් විතරයි. සමහරු ප්‍රශ්න ගැටලු එනකොට ඔවුන් ඒ ප්‍රශ්න එක්කම පැටලිලා විනාසේ පැත්තටම යනවා ධර්මයෙන් ඈත් වෙලා යනවා. පිංහතුනි ධර්මයේ තියෙන්නේ ප්‍රශ්නවලට උත්තරයක් හැටියට. සංසාරයේ ඉපදී යන තාක් කල් මේ දුක්විදින සිද්ධ වෙනවා. මේ ඉපදීම නිසයි මේ සියල් අන්නේ ප්‍රශ්නයට උත්තරයක් ධර්මයෙන් හොයාගන්න පුළුවන්. ඉපදීම නිසයි අපි ලෙඩ වෙන්නේ. ඉපදීම නිසයි වයසට යන්නේ. අපි කායික යම් දුකක් විඳිනවද මානසික දුකක් විදිනවද සෝක වැලපීම් දුක්ක දෝමනස් උපා මිනිස්සු අඩනවා. ඇයි අපිට මෙහෙම උනේ කියනවා. ඇයි අපිටම මෙහෙම වෙන්න කියනවා. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමග එකතුවීමේ දුක බලන්න ජීවිතය ඕව තමයි අපි මොන ප්‍රශ්න කොහෙට ඇඟලි දික් කරත් මේ පවතින රජයේ නිසා අසවලා නිසා මෙන්න මේ පාලකයෝ නිසා මෙයා නිසා කියලා අපි දිගින් දිගට කොහේ ඇඟලි දික්කර කර ගියත් හැබැයි මේ සංසාරය ඉපදීම නිසයි දුකහට ගන්න කියලා තේරෙන්නේ කීයෙන් කී දෙනාටද. සමහර වෙලාවට ඔබ වෙන කොහේ හරි ඉපදුනාන එතනත් මොනවාහරි ප්‍රශ්න ගොඩා. අද ලෝකෙ ප්‍රශ්නයක් නැති දුකක් නැති සැපවිතරක් තියෙන තැන් හොයන්න නෑ පින්වතුනි. මනුස්ස ලෝකෙ කොහේ ඉපදුනා ඉපදීමම දුකක්. ඒ ඉපදීම නිසාම ලෙඩ වෙනවා වයසට යනවා කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් මේ මහා දුක් ගොඩක් අපිට උරුම වෙනවා. ඒවත් එක් අපිට විටිං විට ස්වභාව ධර්මයේ ස්වභාවික විපත්වෙන මහා වසංගත වගේ ස්වභාවික විපත්වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. ගංවතුර විපත් නායාමේ විපත් කරදර සමහලාට මුහුදු ගොඩ ගැලීම් සුනාමි වගේ විපත් කරදර සුලිසුලන් කුණාට භූමිකම්පා මොනුව හරි කරදර බහදා
වගාවක් කරගන්න හිතුවත් මොකක් හරි එක්ක වැහැලා හරි විනාශ වෙලා යනවා. එක පිට කරදර බාධා ප්‍රශ්න එනකොට ඉපදීම නිසා නේද මේක නේද සංසාරි ස්වභාවය. සසරේ අපි කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද? එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාටද? පිංගතුනි, සාමාන්‍යයෙන් ධර්මයේ තුලින් බලන්න දහම් ඇසෙන් ලෝකයේ දකින්න පුරුදුනේ නැත්නම් සමාජය තුල එකිනෙකාට ඇඟිලි දික් කර ගනිමින් ඉරිසියා වෛර ක්‍රෝධයෙන් මිනිස්සු දැවෙමින් පිච්චෙමින් තමයි සමාජ ජීවත් වෙන්නේ. ඔබ බලන්න මෙවැනි සමාජයක් තුල හොරකම් කරන, වැරදි වැඩ කරන, දුරාචාරය දෙන එවැනි ක්‍රමවලට උපයපු අය ගැන නෙමෙයි මේ ඔබට කියන්නේ. සාධාරණව ව්‍යාපාරයක් කරලා දුක් මහන්සි වෙලා කැප වෙලා හම්බ කරගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන සැපසේ ජීවත් වෙන මිනිස්සයාට අද සමහර වෙලාවට එළියට බහින්න බයයි. සමාජ විශාල ඉරිසියාවකට ඔහු පත් වෙනවා. ඔහුට වාහනයකින් යන්න බයයි. සමහර වෙලාවට මිනිස්සු ඒ දිහා බලලා අන්න අර මිනිස්සු යන යාන වාහන, අන්න අරුන්ගේ ගෙවල් දොරවල් කාලා බීලා අන්න අර මිනිස්සු නම් ඉන්නවා කියලා සමහරලාට ඉරිසියා කරනවා. ඉරිසියාව විතරක් නෙමෙයි, ඒ මිනිස්සුන්ට සාප කරනවා, යදිනවා, ඒ මිනිස්සුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරනවා. අඩුගානේ ඒ ඉරිසියාව බලවත් වුණාට පස්සේ මොකක් හරි අනතුරක් කර හැංගිලා හරි එක්ක ගලක් ගහන කාට හරි විපතක් කරන්න ඔවුන්ගෙන් පලිගන්න තමන්ට ඇති දේකුත් නෑ. නමුත් බලන්න මේ හිත මොන තරම් පහත් මට්ටමට පත්වෙනවද කියලා. පිංහතුනි, මේ ස්වභාවය ඔබ හොඳට තේරුම් අරගෙන මේ ස්වභාවය හිතෙන් දුරු කරගන්න, ප්‍රහාණය කරගන්න ඔබ මහන්සි ගත්තේ නැත්නම් ඔබ මහා සැඩ පහරකට හසු වෙලා ගසාගෙන යනවා වගේ මේ කෙලෙස් සැඩ පහර තුළ ඉරිසියා, වෛරය, ක්‍රෝධය, ද්වේෂයෙන් පිරිච්ච සමාජය තුළ ඔබත් ඒ යන රැල්ලෙම ගසාගෙන යන පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔබ අද සමාජය තුළ සාමාන්‍ය බලන්න මිනිස්සු එක කතා කරලා එක්කෝ කෙනෙක් එක කතා බහ කරත් කාට හරි බනින එකක් ද්වේෂයෙන්, කේන්තියෙන්, වෛරයෙන් කො පාලකයන්ට වේවා එක්කෝ කාට හරි කෙනෙකුට බනිනවා තමන්ගේ ද්වේෂය, වෛරය, කේන්තිය කාට හරි චෝදනා කර බනිනවා. එක්කො සමහර වෙලාවට තව කෙනෙක්ගේ තියෙන දේවල් දිහා බලලා හූල්ලනවා, ඉරිසියා කරන. එතකොට මෙවැනි ස්වභාවයක් තුළ මේ සමාජයේ ඉරිසියා, වෛරය, ක්‍රෝධය මේවා බලවත් වෙලා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙච්ච සත්තු වගේ මට්ටමකට පත්වෙනවා. එවැනි මට්ටමට පත්වෙනකොට අපිට පේනවා දවසින් දවස මිනිස්සු අතර ගැටුම්, ගහමරා ගැනීම, පිහියනු, ආරවුල්, අපචාර, නොයෙක් විදිහේ පහත් ක්‍රියාවන් සමාජය තුළ අපිට අහන්න, දකින්න නිතර ලැබෙනවා. ඒවා ඉස්සර අහන්න ලැබෙනකොට ඔබම හිතන්න මීට අවුරුදු 30කට 40කට එහා ඉස්සර ගමක මිනිමැරුමක්, අපරාධයක් කොහේ හරි ගමක වුණහම මිනිස්සු ගමක් කම්පා වුණා. ඔබට මතක ඇති ඉස්සර මීට අවුරුදු 30-40කට එහා ඔබ පුංචි කාලේ ගත්තොත් එවැනි කාලෙක ජීවත් වෙලා හිටපු කෙනෙක් නම් එක්ක ඔබේ වැඩිහිටියන්ගෙන් හරි අහලා බලන්න. ඉස්සර මිනිස්සු මේ ෆෝන්, Facebook, ඉන්ටර්නෙට්, ටීවී ඕවා තිබ්බේ නැති කාල තිබුණා. ඉස්සර කවි කොළ ලියලා ගමක් හඬවන අපරාධේ, අහස පොළොව නුහුලන මේ අපරාධේ, අන්න ඒ වගේ එක්ක ගමේ නම දාලා මිනිස්සු කවි කොළ ලියලා එක්ක බස්වල නැගලා මේ කවි කොළ කියෙව්වා. සමහර පොඩි ගණන් වලට මේ කොළ විකුණනවා. කවි කොළ මිනිස්සු අරගෙන යනවා. ඒවා කවියෙන් මේ මිනිස්සුන්ගේ මේ මොකක් හරි විපතක් තුළ මිනිස්සු දුක් වුණා. අහෝ මෙහෙම දේවල් වුණානේ කියලා කම්පා වුණා. අනේ එහෙම දේවල් ආයෙමත් අහන්නවත් ලැබෙන්න එපා කියලා මිනිස්සු ප්‍රාර්ථනා කරා. හැබැයි අද වෙනකොට අපිට දවසකට මෙවැනි මිනීමැරුම්, අපරාධ කීයක් ඇහෙනවද? ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා.
අද පත්තරයක් බැලුවොත් එවැනි අපරාධ මිනී මැරුම් කොච්චර දවසකට අපි ඇහෙන් දකිනවා අහනවා. රූපවාහිනියක් බැලුවත් ප්‍රවෘත්ති විකාශයක් බැලුවත් සමහරලාවට ඒවා රඟපාල පෙන්නනවා වෙන අපරාධ. ඒවා බලලා මිනිස්සුන්ගේ මනස ඒක තුළ ඒක සාමාන්‍ය කරණයකට ලක්වේ. පිංහතුනී අකුසලයක් නිතරේ අකුසලේ බලන්න යෙදෙන්නේ දෙන්න. හිත ඒකට නැඹුරු වෙලා සකස් වෙනවා. මේ හිත ධර්මයට යොමු කරගන්න අවශ්‍ය වෙන්නේ අන්නේ නිසයි. මේ හිතේ ස්වභාව ඉස්සල්ලා ඔබ තේරුම් ගන්න. අපි සාමාන්‍ය මං ඔබට උදාහරණයකින් පෙන්නල දෙන්නම්. ඔබ දන්නවා අපි නිකන් කතාවට කියනවා මැස්ස ගහන පැත්තට තමයි වැල ඇදිලා යන්නේ කියලා ගමේ කතාවට මිනිස්සු කිය. ඔබ හිතන්න පැෂන් වැලක් හරි මොනවාහරි මෑ වැලක් හරි මොනවාහරි වැල් වර්ගයක් ගැන හිතන්න. එතකොට කෙනෙක් ගහක් හිටවලා ඒකට ලීයක් හරි මැස්සක් හරි බැන්දට පස්සේ ඒක දිගේ එතිලා ඒ පැත්තට වැල හැදිලා යනවා. අපේ හිතේ ස්වභාවයත් ඔය වගේ තමයි. ඔබ රාග සහිත අරමුණක් හිතන්න හිත රාගය ඔස්සේම සකස් වෙන. ඒ පැත්තට නැඹුරු වෙන. ඔබ බලන්න මේක ඇත්තද බොරුද කියලා. කෙලෙස් සහිත අරමුණු හිතන්න රාග සහිත දෙයක් හිතන්න හිත ඒ පැත්තට නැඹුරු වෙන. නූපන් රාගේ උපදිනවා උපන් රාගේ බලවත් වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ද්වේෂයත් ඒ වගේ. දැන් ඔබ හිතන්න කවුරු හරි ඔබට කරපු වැරැද්දක් අසාධාරණකමක් නොපනත්කමක් ඔබ හිතනවා අසවලා මට මෙහෙම කරා එහෙම හිතන්න අක්කොච්චිමං අවතිමං අචිනිමං අහාසිමේ බුදුහාන්දුර පෙන මාව පරාජය කරා මගේ දේවල් පැහැරගත්තා මාව නින්දා කරා අසවලා මට මෙහෙම කරා අපි එහෙම හිතන්න මොකද වෙන්නේ නූපන් ද්වේශය උපදිනවා උපන් ද්වේශය බලවත් වෙනවා හිත ද්වේශය පැත්තට නැඹුරු වෙනවා. අන්න රාගය ගැන හිතන්න රාගේ පැත්තට හිත නැඹුරු වෙනවා. ද්වේශය ගැන හිතන්න හිත ඒ පැත්තට නැඹුරු වෙනවා. ඊට පස්සේ ඒක වෛරයක් පලිගන්න හිතෙනවා එකට එක කරන්න හිතනවා සැලසුම් හදනවා හිතෙන් හිත ඒ ඔස්සේම යනවා. බය ගැන හිතන්න බයත් ඒ වගේ. ඔබ හිතන්න ඔබ ගෙදර සාමාන්‍ය කවුරුන් නැතුව තනියෙන් හරි ගෙදර ඉන්න පුළුවන්. එහෙම ගෙදර තනියනුත් ඔබ ඉඳලා තියෙන. හැබැයි කවුරු හරි ඔන්න ඔබට බය හිතෙන දේවල් හොල්මන් කතා මොනවා හරි මෙන්න මෙහෙමයි ඇස් දෙකෙන් දැක්කා බෙල්ල විතරක් පා වෙලා ගියා ඔය වගේ කතා කවුරු හරි කියනවා ඔබට. දැන් ඔබ ඕක අහගෙන ඉන්නවා. මුලදි කියනවා නේ මං නම් ඔවා පිළිගන්නේ නැහැ කියලා කියනවා. හැබැයි දැන් අහගෙන ඉන්නකොට දැන් හිත ඒ ඔස්සේ මෙනෙහි කරනවා හිතනවා දැන් මොකද වෙන්නේ නූපන් බිය උපදිනවා. පුංචි හරි බයක් හිතේ තිබුණද ඒක වර්ධනය වෙනවා. දැන් ගෙයි තනියෙන් ඉන්න බයයි. පොඩි සද්දයක් ආවත් ගැස්සෙනවා. රැට සැරෙන් සැරේ ඇහැරෙනවා. ලයිට් නිවලා නිදා ගන්න බයයි. ඇයි හිත අන්න ද්වේෂ සිතුවි අර බිය ජනක සිතුවිලි හිතන්න හිත ඒකට නැඹුරු වුණා. දැන් ඔබට තේරෙනවා ඇති එහෙනම් හිතේ ස්වභාවය තමයි යමක් නැවත හිතනවද ඒ ඔස්සේ හිත සකස් වෙනවා නැඹුරු වෙනවා. දැන් අපරාධ වේවා ඒවත් එහෙම තමයි. මිනිස්සු ගහ ගන්නවා රූපවාහිනියක වේවා පත්තරයක වේවා අද උදේ ඉඳන් සමහර වෙලාවට මිනිස්සු රණ්ඩු වෙනවා සාප කරනවා බනිනවා ගහමරා ගන්නවා මිනිස්සුන්ගේ අඳෝනාවල් දුක් ගැහැට ඒවමයි මිනිස්සු බලන්නේ දකින්නේ අහන්නේ ඒව රස කර ඒව බලනකොට කාලයක් යනකොට ඔබේ මනස ඒ පැත්තටම නැඹුරු වෙනවා. හිත තුළ හැම වෙලාවෙම ඒ අරමුණු එක්ක ගැටෙන ස්වභාවය බලවත් වෙනවා. කේන්තිය තරහ වෛරය ද්වේෂය ඉරිසියාව වෛර මේවා බලවත් වෙනවා. ඒවා බලවත් වෙන මනසක් තුළ අන්න රාග ද්වේෂ මෝහ තමයි බලවත් වෙවි සකස් වෙන්නේ. පින්වතුනි එවැනි හිතක් අපි දක්ෂ වෙන්නට ඕනේ
කුසලයේ පැත්තට හරවන්න. මේක ලේසි නෑ. මේක උඩුගම් බලා යනවා වගේ වැඩ. ගඟ ගලාගෙන යන්නේ වේගෙන් පහළට නම් උඩුගම් බලා පීනනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. පල්ලෙහාට නිකම්ම ඇදිලා යනවා. හැබැයි උඩුගම් බලා පීනනවා කියන්නේ එයාට ලොකු වීරියක්, නුවණක්, සිහියක්, ආතාපි සම්පජානෝ සතිමා. දිය පහර කපාගෙන උඩට යන්න නම් වීරියක් තියෙනවා. හොඳ නුවණක් තියෙන්න ඕනේ. හොඳ සිහියක් හිතේ පවත්වන්න ඕනේ. අන්නේ සිහිය, නුවණ, වීරිය තියෙන කෙනාට හිත අකුසලයකට වැටෙන්නේ නැතුව මෙවැනි සමාජයක හිත රැකගෙන මෛත්‍රිය පුරුදු කරගන්න, කරුණාව, කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙන ගතිය, අනේ පව් කියලා හිතෙනවා. කරුණාව, මුදිතාව තමයි ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ. අන්න හිතේ මුදිතා වර්ධනය කරගන්න. පින්වතුනි, ඒකට ගොඩාක් උපකාර වෙන දෙයක් තමයි කර්මඵල ගැන නිතර හිතන්න. ඔබට යම්කිසි කෙනෙක් ගැන ඉරිසියාවක් ඇති වෙනවා නම් ඔබ හිතන්න කෙනෙක් ලස්සනට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ජීවත් වෙන මිනිස්සෙක් වෙන්න පුළුවන්. හොඳ යාන වාහන පරිහරණය කරන බොහොම සැපවත්, අපි කියමු සුපෝක භෝගී ජීවිතයක් ගත කරන බොහොම පොහොසත් ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්. එවැනි කෙනෙක් දිහා දැක්කට පස්සේ හිතට එක පාරට ඉරිසියාව නම් ඇති වෙන්නේ. ඔබ හිතන්න ඒ අය සසරේ වපුරපු දේවල් ඒ අය නෙලා ගන්නවා. මම සංසාරේ කොච්චර ඔය වගේ පුණ්‍ය විපාක හැටියට සැප සම්පත් විඳලා ඇද්ද? හැබැයි ඒකත් අහිමි වෙනවා. පින් කරපු කෙනා පිනේ විපාක සසරේ උපෝපං ආත්ම භාවවල නෙලා ගන්න. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමක් වැපිරුවද ඒ වපුරන දේ තමයි සසරේ අස්වෙන්න හැටියට නෙලා ගන්න. චුල්ල කම්මොවිභංග සූත්‍රයේ, මහා කම්මොවිභංග සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ කර්ම විපාක, කර්මය ගැන අපිට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මස්ස කෝමි, කර්මය ස්වකීය කරගෙනයි මේ සත්‍යය මේ උපදින්නේ. මේ අපි සමාජය දකින හැම වෙනස්කමක්. කෙනෙක් සල්ලි තියෙනවා, කෙනෙක් දුප්පත්, කෙනෙක් ලස්සනයි, කෙනෙක් කැතයි, කෙනෙක් දීර්ඝායුෂ ඇතුව උපදිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා, කෙනෙක් උපන්දා ඉඳන් ලෙඩ රෝග බහුල කෙනෙක්, සමහර කෙනෙක් ඉන්නවා නිරෝගී සම්පත්තියෙන් යුක්තයි, තව කෙනෙක් සුළු උත්සාහයෙන් දියුණු වෙනවා සාධාරණව, තව කෙනෙක් කොච්චර උත්සාහ කරත් මොන තරම් අවංකව සාධාරණ උත්සාහ කරත් දියුණු වෙන්න බෑ. මොනවා හරි ප්‍රශ්න ඇවිල්ලා කඩාගෙන වැටෙනවා. එතකොට ඔය වගේ ජීවිතේ කෙනෙක් කුලවත්, කෙනෙක් කුලහීනයි, කෙනෙක් බොහොම පෞරුෂවත්, කෙනෙකුට එහෙම උපතින්ම පෞරුෂයක් පෙනුමක් නෑ, තැනකට ගියාට පිළිගන්නේ, කෙනෙක් ඇසූ සැනින් යමක් ධාරණය කරගන්න, මතක තියාගන්න හොඳ බුද්ධිමත් නුවණ ඇති අය හැටියට සමාජයේ උපදිනවා. ඒ වගේම නුවණ දියුණු කරගන්නවා. තවයි නොකොච්චර කිව්වත් මොන තරම් දෙමව්පියෝ උගන්වන්න, සමාජ ඉහළට ගන්න උත්සාහ කරත් ඒ කෙනාට සමාජයේ තැනකට යවා ගන්න අමාරුයි. ඉගෙන ගන්න, මතක තියාගන්න බෑ, මතක ශක්තිය නැහැ. එතකොට මේ සමාජය තුල අපිට මේ වෙනස්කම් පේනවා. එතකොට සාමාන්‍ය ලෝකයා ඇයි එහෙම වුනේ? ඇයි අරයට අර එහෙම, ඇයි මෙයාට මෙහෙම වුනේ? අර මිනිස්සුන්ට අච්චර හරියනවා. කෝ අපිට? එතකොට මේ වගේ සමාජ වෙනස්කම් දිහා බල බල හැකියාව තියෙන, නුවණ තියෙන, බුද්ධිය තියෙන, ධනය තියෙන මිනිස්සයාට ඊර්ෂ්‍යා කර කර ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් නම් සමාජ මිනිස්සු ජීවත් වෙන්නේ. අන්නේ අයට කර්මයේ ස්වභාවය, මේ කර්ම විශ්ය තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විදිහට හිතන්න. කම්මස්ස කෝමි, කර්මයේ ස්වකීය කරගෙනයි මේ සෑම සත්වයෙක්ම උපදින්නේ. කම්ම යෝනි, කර්මයේ තමයි උප්පත්තිය වෙලා තියෙන්නේ. කර්මයේ තමයි අපේ උපත තීරණය කරලා තියෙන්නේ. කම්ම බන්දු, කර්මයේ තමයි අපේ එකම නෑය ඥාතිය. කම්ම පටිසරණෝ, මේ සත්වයා කර්මයමයි පිළිසරණ කරගෙන.
ඒ කර්මය තමයි තමන්ගේ පසු පස එන්නේ. යං කම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාදු. යම් කර්මයක් කරොත් යහපත් ඒ යහපත් විපාක සසරේ තමන් පසු පසේනවා. යම් කර්මයක් අපි රැස්කරොත් අයහපත් ඒ අයහපත් විපාකයක් අපිටම සසරේ දුක් විඳ සංසාරය අරගෙන යන්න වෙනවා. පින්වතුනි හැම වෙලාවෙම ඔබ යම් සිතුවිල්ලක් හිතට එනකොට යමක් කියන්න හිතනකොට යමක් කරන්න හිතනකොට කර්මය ගැන සිහිකරොත් මං මේ හිතන මං මේ කියන මං මේ කරන දේවල් වල විපාක මටම සසරේ අරගෙන යන්න වෙනවා කියලා ඔබ හිතනවනම් ඒ විදිහට ඔබ හිතන්න හිත පුරුදු කරපු කෙනෙක් නම් අන්න ඔබට පුළුවන් අකුසල් යටපත් කළා කුසල් බලවත් කරගෙන ඔය හිතේ ඇතිවෙන ඊරිසියා වෛර ක්‍රෝධ කුහකකම් වලින් හිත නිදහස් කරගෙන මේ ධර්මය තුළ හිත පුරුදු කරගන්න පුළුවන්. මේ වෙනස්කාම් ගිහි සමාජ විතරක්නේ පැවිදි සමාජෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සුමනා සූත්‍රය පෙන්නන සුමනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පින්කරපු කෙනාටයි සසර පින්කරපු නැති කෙනා අතර වෙනස. එතකොට සමහර එතනදී පෙර සසරේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙනමකගේ සංසාර ගමන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් සියල්ල අතහැරලා ගිහි සැප සම්පත් ගිහි ඒ ඔක්කෝම අතහැරලා එකම දවසේ පැවිදි වෙනවා. හැබැයි එක්කෙනෙක් පෙර සසරේ පින් කරපු කෙනෙක් අනිත් කෙනා පින් කරලා නැහැ. හැබැයි දැන් පැවිදි වෙන්නේ අර ඥාති සම්බන්ධතා පෙරදානය ඔක්කොම අතහැරලා එකම දවසේ පැවිදි වෙනවා. හැබැයි සසරේ පින් කරපු කෙනාට පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිව්පසේ පැවිද්දෙකුට අවශ්‍ය ටික සිවුරු පිරිකර තමන්ට ගොඩාක් ලැබෙනවා. පිණ්ඩපාත ගියත් ප්‍රණීත විදියට දාන ටික ලැබෙනවා. මිනිස්සු හොයාගෙන ඇවිල්ලා දානමාන ආදී පූජා කරනවා. කැලේක හිටියත් දාන ටික වරදින්නේ. ලෙඩක් දුකක් හැදුනත් බෙහෙත් හේත් ටික හොඳ වෛද්‍යවරු මුණ ගැහෙනවා. දායකයෝ මිනිස්සු අනේ ඔබ වහන්සේට අපි බෙහෙත් අරන් දෙන්නම් අපි කරලා දෙන්නම් කියලා මිනිස්සු පුළුවන් තරම් හොඳ බෙහෙත් වර්ග හොඳ වෛද්‍යවරු ළඟට එක්කන් ගිහිල්ලා ඒ අපෝපස්ථාන කුටි සෙනසුන් ආරාම වෙහෙර විහාර යන තැන ලැබෙනවා සැප සම්පත්. ඇයි සසරේ පින් කරපු කෙනා. සසරේ පින් කරපු නැති කෙනෙක් නම් එයා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ සුමනා සූත්‍රය පෙන්නවා පිණ්ඩපාත ගියත් දාන ටික වරදිනවා. සමහරලාවට කොච්චර ප්‍රනීත විදිහට දාන ටිකක් වළඳන්න ආසා වුණත් ඒක මග හැරෙනවා. මොකක් හරි කරදර බාධා ප්‍රශ්නයනවා තමන්ට හොඳ සිවුරක් පිළිකරක් ලැබෙන්නේ. ආරාමික හිටියත් මොකක් හරි කරදරයක් කුටියක් මොකා කොහොම හරි කුටියක් හදාගෙන මොනවා හරි කොහොලගෙන් කරදරයි ගහක් හරි කඩාගෙන වැටෙනවා සත්තුන්ගෙන් හරි කරදරයි එක්ක පන්සලක හිටියොත් ඔන්න එතන ප්‍රශ්න දායකයන්ගේ ප්‍රශ්න එතනින් එලවන විදිහට අනිත් අය කටයුතු කරනවා. ලෙඩක් දුකක් හැදුනත් බෙහෙතක් හේතක් ගන්න කෙනෙක් නෑ හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ කවුරුත් උදව් කරන්න කෙනෙක් නෑ. අපිට මේ පැවිදි සමාජයේ තුලත් අපිට එවැනි වෙනස්කම් දකින්න ලැබෙනවා. එතකොට ඒ තුල මේ සසරේ නිවන් දකින්නකම්ම ගිහිව හිටියත් පැවිදිව හිටියත් කොහේ හිටියත් අපි සසරේ වපුරපු දේවල් අපි පසු පසේනවා. ඒ නිසා පින්වතුනි තියෙන කෙනා දිහා බලලා ඉරිසියා කරන්න හිතන එක ඒ සිතුවිලි හිතට බලවත් වෙන එක ඒවා තුල යම් වචන හිතට බලවත් වෙලා එනවා නම් තව කෙනෙකුට පහත් විදිහට වචන කියන්න. තමන්ගේ හිත දිහා හොඳට බලන්න මේක ඉරිසියාව නිසා නේද මට මෙහෙම හිතෙන්නේ. මට මෙහෙම කියන්න හිතුනේ ඉරිසියාව නිසා නේද ඇත්තටම. යම් කිසි වැරදි වැඩක් කරන්න හිතනවා නම් ඔහුට විරුද්ධව ඔබ හොඳට ඔබ දිහා බලන්න. මේ කියපු බණපද ටික මේ කියලා දීපු ධර්ම කාරණා ටික ඔබට ඔබ දිහා බලලා ඔබේ ජීවිතයේ අඩුපාඩු හදාගන්න ඔබ උත්සාහයක් ගත්තොත් අන්න ඔබට ඔබේ ජීවිතයේ යහපත් පැත්තට හදාගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ දැන් සමහර කෙනෙක් බණ අහනකොට අන්න මේ අරයට නම් මේ බණ හොඳයි.
මෙන්න අරයාගෙන තමයි ඔය කීවි. අන්න ඒ විදිහට ඒකත් අනුන්ට දාන්න. එයාට මෙයාට පාස් කරන්න උත්සාහගන්න එපා. මේ ප්‍රශ්නය තමාට ගලපල බලන්න. තමා තුළින් බලන්න. ඕපනයික තමා තුළින් බලල තමන්ගේ ජීවිතයට ගලපගෙන තමන්ගේ හිතේ ඇතිවෙන්න පහස් සිතුවිලි මේ ක්ලේෂයන් යටපත් කරගෙන ධර්මී හිත පුරුදු කරගන්න දක්ෂවෙන්. පිංවතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරා. මෙත්තා මෛත්‍රිය මිත්‍රත්වය පතුරුවන්න ලෝකයට. මේ මනුස්්‍යයන් ගැන මෛත්‍රී සිතෙන් බලන්න හැම කෙනෙක් ගැන. කරුණාව තව කෙනෙකුගේ දුකකද හිත උනුවෙන ගතිය උනුවෙන හිතක් ඇති කරගන්න. අනේ පව් කියලා අන්න එතකොට තමයි කෙනෙකුට උදව්වක් කරන්න උපකාරයක් කරන්න හිත නැඹුරුවේ. තව කෙනෙකුට පිහිටක් වෙන්න හිතේ. කරුණා සහගත හිතක් ඇති කරගන්න. එක පිනක් මෛත්‍රය කියන්න පිනාතර අග්‍රම පින. කරුණාව පින අග්‍ර පින. මුදිතාව අන්න ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතා. අමාරුයි අමාරුවෙන් වුණත් ඇති කරගන්න. කෙනෙකුගේ දියුණුව දැකළ සතුටුවෙන්. ඔබට වඩා තව කෙනෙකුට යමක් ලැබෙනවන. අනේ යා සසරි පින් කරපු කෙනෙක් අනේ කොච්චර දෙයක්ද තව තව හරියන්න ඕන කියල එහෙම හිතන්න. අමාරුවෙන් හරි එහෙම හිතන්න පුරුදුවෙන්. තව කෙනෙක් ලස්සනයි නම් ඒ ලස්සන බලල සතුටුවෙන්. තව කෙනෙක් ඔබට වඩා දියුණුනා ඒ කෙනාගේ දියුණුව බලල සතුටුවෙන්. තව කෙනෙක් ඔබට වඩා උගත්නම් ඒ කෙනාගේ උගත්කම බල්ල සතුටුවෙන්. තව කෙනෙක් ඔබට වඩා මිනිස්සුන්ට ප්‍රියයිනම් ඒ ප්‍රියතාව දිහා බලලා සතුටුවෙන්. කෙනෙකුගේ පින දිහා බලල සතුටුවෙන්. අනුන්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මුදිතාව ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. ඊළඟට උපේක්ඛාව කියලා ගැන කර්ම පල ගැන හිතලා මේ ලෝකෙ සෑම සත්වයෙක්ම හැම කෙනෙක්ම සියලු මනුස්්‍යයන් විතරක් නෙමේ සෑම සත්වයෙක්ම කර්මය දායාද කරගත්ත කර්මය උපත්තිය කරගත්ත කර්මය ඥාතිය කරගත්ත කර්මීම පිළිසරණ කරගත්ත පිරිසක් කියලා හිත මධ්‍යස්ථ උපේක්ෂා සහගත හිතක් ඇති කරගන්න.